ආයුබෝ වේවා වාසනාව වේවා යහපතක්ම වේවා ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට මනුෂ්‍යත්වයේ ගරුත්වයේ උදෙසා සියස රූපවාහිනිය තිලින කරන සුවිශේෂ වැඩසටහනයි මෙලෙසින් විවරවන්නේ විවරවන මේ වැඩසටහන සුගත පද විවරණය අද වැඩසටහන අප ආරම්භ කරන්නට මත්තෙන් හැමදාමත් වගේ සුපුරුදු ලෙසට අප ඊ타ත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා මේ වැඩසටහන ඔබ වෙත රට වෙත ලෝවැසි සැම වෙත තිලින කිරීමේදී අපට ඒ සඳහා අවවාද අනුශාසනා ලබා දෙන සියස් රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගරු සභාපති තැන්පත් ආචාර්ය පී.කේ.යූ අධිකාරම් මැතිතුමන් ඒ වගේම ආදරණීය මවක ලෙස හැමදාමත් සැම වෙතට ආදරය පතුරන එම මැතිනිය කාන්තේ අධිකාරම් මැතිනිය ඒ වගේම සියස් මාධ්‍ය ජාලයේ ගරු අධ්‍යක්ෂ තැන්පත් සදරුවන් අධිකාරම් මැතිතුමන් ඒ සියලුම දෙනාව අප මෙලෙසින් සිහිපත් කරන්නේ තිරය පසුපස සිටින කාර්ය මණ්ඩලයත් අපට දෙන සහයෝගය මේ වැඩසටහන් පෙළ රට වෙත තිලින කිරීමේ සුවිශේෂ දායකත්වයක් දරන නිසාවෙන්. ඉතින් එසේනම් වැඩසටහනට අවතීර්ණ වන්නට මත්තෙන් මේ වන විට නුහුරු නුපුරුදු අමුතු ආගන්තුක නොවන තරමටම මේ වැඩසටහන සුගත පද විවරණ වැඩසටහනට සුවිශේෂ සම්පත් දායකත්වය හැමදාමත් ඔබට මට අපට හුරු පුරුදු අපේ ආශිර්වාදය අපේ හම්දුරන් වහන්සේ අදත් වැඩම කරන්නට යෙදුනා අපේ මැදිරි පරිසරයට ඊ타ත්ම ගෞරවයෙන් මෙලෙසින් පිළිගන්නවා නම කියන්නට අවසරයි ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ අපේ හම්දුරනේ ගරු සිතින් බැති සිතින් පින් සිතින් ඔබ වහන්සේව මේ අවස්ථාවට নমස්කාර පූරකව පිළිගන්නවා ප්‍රේක්ෂකයනි අප ගිය සති කිහිපය පුරාවටම කතා කරමින් සිටියේ රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ අතින් රචිත බොහෝ වැදගත්කම් වලින් සමන්විත පොතපත පිළිබඳව මේ පොතපත මෙලෙසට තෝරා ගැනීමට හේතු කාරණා කිහිපයක් තිබෙනවා අප වරින් වර මේ කාරණා මතක් කරන්න යන කිසිවක් නිසා වෙන්නේ නොවේ මෙවැනි වැඩසටහනක් සමාජගත කිරීමේ අරමුණ අභිප්‍රාය අපේ දැක්ම ඔබට සාක්ෂාත් කළ යුතු නිසාවෙන් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි බෞද්ධ පොතපත කියවන අයට වඩා වැඩි විග්‍රහයක් ලබා දෙන්නටත් ඒ වගේම පොතපත පරිශීලනය නොකරන අයට පොතපතට හිත යොමන්නට හිතෙන තරමට මේ දහම් පොතපත ඔබට සමීප කිරීමත් අපේ අරමුණ වෙනවා විශේෂයෙන්ම මෙවැනි වැඩසටහනක් නිර්මාණය කිරීම වෙනුවෙන් සියස මාධ්‍ය ජාලයේ නරඹන ඒ වගේම අපේ ආචාර්ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවක පිරිස නොයසේනම් උන්වහන්සේ වෙනුවෙන්ම අප කැප වෙලා උපස්ථාන කරන ඒ දායක දායිකාවන් පිරිස දෙස් විදෙස්ගත සිටින සියලු දෙනා උන්වහන්සේගෙන් කරපු ඉල්ලීමකට අනුවයි අපි මේ වැඩසටහන් මාලාව මේ විදිහට අරගෙන එන්නේ මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන විට අප විශේෂ අවසරයක් අනුග්‍රහයක් ලබා ගත්තා ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලයෙන් අප විශේෂ අවසරයක් ඒ වගේම අනුමැතියක් ලබා ගත්තා මේ වැඩසටහනට එතනදී අප ඊ타ත්ම කෘතගුණපූර්වකව ගෞරවයෙන් සිහිපත් කරනවා මෙම සංරක්ෂණ මණ්ඩලයේ ගරු සභාපති තැන්පත් කිරියොරුවේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ලැබුණු ආශිර්වාදයයි අප මේ වැඩසටහන සමාජගත කිරීමේලා ප්‍රධාන මුඛ්‍ය අරමුණ සාක්ෂාත් කරගන්න අපට ලැබුණු අනුමැතිය බවට පත් උනේ මේ සියල් කාරණා තීරණාත්මක සාධක වෙද්දී ඒ පිළිබඳ දැන් ඔබ හොඳ හැටි හරි හැටි දැනුවත් ඇයි අපි මෙවැනි වැඩසටහනක් කරන්නේ මොකක්ද අපේ අරමුණ කවුද අපිට උදව් කරේ කියන වග අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙතට දැන් යොමු වන්නට සූදානම් වෙනවා ලෝභය පිළිබඳව පසුගිය සතියේ වැඩසටහනින් අපේ හාමුදුරනේ අපි කතා කළා. නොලැබුණු දේවල් වෙනුවෙන් අපි තව තවත් රැස් කිරීම කියන කාරණාව පදනම් කරගෙන ලෝභ වෙනවා කියන කාරණාව ඔබ වහන්සේ මනාව පැහැදිලි කරා. අපේ හාමුදුරනේ එතනිනුත් අප විශේෂයෙන්ම කතා කළා අප යම්කිසි දෙයක් රැස් කිරීමකදී ඒ රැස් කරන කාරණාවෙදී මින් ලෝභය තුන් ආකාර වෙනවා. ඒ ලෝභයෙන් පළමු ආකාරය පිළිබඳව ඔබ වහන්සේ පැහැදිලි කළා. අපේ හඳුනේ දෙවෙනි කොටසට මම අද දවසේ ඔබ වහන්සේව රැගෙන යන්නට සූදානම් වෙනවා. ධාතුකාමතාවේශයෙන් වංචක ලෝභය කියන කාරණාවයි අපේ හඳුනේ අපි අද පැහැදිලි කරගන්න සූදානම් වෙන්නේ. ඔබ වහන්සේගෙන් අහන්න කැමතියි දහමේ විග්‍රහ වෙන අන්දමට මේ පොතේ සඳහන් වෙන අන්දමට ඒ ගැන කොහොමද අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ? තෙරුවන් සරණයි හැම දිනාටම ශහන් මහත්මයා සිහිපත් කළා වගේ අපි පසුගිය සතියේ මේ ලෝභය වංචනිකාකාරයෙන් ක්‍රියාත්මක වෙන එක් ස්වරූපයක් අපි සාකච්ඡා කළා පරාර්ථ කාමතාවේශයෙන්. ඒ කියන්නේ අනුන්ගේ යහපත කැමැති වන ස්වරූපයෙන් තමන්ට ලාභ සත්කාර කීර්ති ප්‍රසාද ආදිය අපේක්ෂා කරන්නා වූ තෘෂ්ණාව ලෝභය කොහොමද වංචනික විදිහට ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඊළඟට ඒ ලෝභයේ ක්‍රියාකාරීත්වය හැටියට දෙවනුවට
මහානායක හාමුදුරුවෝ මේ වංචක ධර්ම පොතේ පැහැදිලි කරන්නේ ධාතුකාමතාවයෙන් ලෝභය වංචා කරන හැටි. ධාතුකාමතා කියලා සඳහන් කරන්නේ ශහන් මහත්මයා දීමෙහි කැමැත්ත. එතකොට දැන් ලෝභයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ මනෝභාවයක්. දැන් ලෝභී පුද්ගලයා දේවල් දෙන්න එච්චර කැමති නැහැ. නමුත් දැන් මේ ලෝභී ස්වභාවයම දීමෙහි කැමැත්තක් හැටියට Tamanගේ මනසේ මතුවෙනවා. ඉතින් ඒ නිසාම තමයි මේවා වංචක ධර්ම හැටියට හඳුන්වන්නේ. මොකද දැන් දෙන්න කැමැත්තක් ඇති වෙනකොට ඒක ලෝභයයි කියලා කොහොමද අපි අර්ථකථනය කරන්නේ? දෙන කෙනා ලෝභය කියලා කියන්නේ නැහැ. ලෝභය කියලා කියන්නේත් නැහැනේ. ඒ නිසා ඒතනත්තා නිර්ලෝභී නිසානේ දෙන්න පෙළඹෙන්නේ කියන අදහසක් තමයි සමාජගත වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ බඳු කරුණු පිළිබඳව අපි තාම පරිස්සමින් වටහා ගත යුත්තේ. අපි නැවත නැවතත් සිහිපත් කරනවා වංචක ධර්ම හැටියට මේ මතුවෙන්නේ අනුන් රවටන අදහසක් නෙමෙයි. අනුන් රවටීම දැනම අනුන් රවටනවා නම් ඒක කෛරාටිකකම. නමුත් මෙතනදි සිද්ධ වෙන්නේ Tamanගේ මනෝභාවයන්ට Tamanම රැවටීම. එතකොට මෙහිදී මහානායක හාමුදුරුවෝ පැහැදිලි කරනවා ධාතුකාමතා යනු දෙනු කැමැත්තය. එය කුසල ඡන්දයකි. ලෝභයට විරුද්ධ ස්වභාවයකි. එහෙත් ස්වල්පයක් දීමෙන් අනුන් සතුටු කරවීමෙන් ඔවුන්ගෙන් බොහෝ දේ ලැබිය හැකි බව හා බොහෝ වැඩ කරවා ගත හැකි බවද තමාට අනුන් අනුකූල කරවා ගත හැකි බවද දක්නා වූ තැනැත්තා කෙරෙහි සමහර විට ලෝභය ධාතුකාමතා සංඛ්‍යාත කුසල ඡන්දයාගේ වේශයෙන් පහළ වේ. එතකොට දැන් අපි දේවල් දෙනකොට තමයි අපට නොඑක් දේ ලැබෙන්නේ. දැන් මේක දෙවිධයකින් අපිට හඳුනා ගන්නට පුළුවන්. එකක් තමයි මේ ජීවිතේ අපට දේවල් ලැබෙනවා අනුන්ට දෙනකොට. දෙවෙනි ක්‍රමය තමයි පරලෝක ජීවිතයේදී දේවල් ලැබෙනවා. එතකොට හුඟක් දෙනා දන් දීමේදී මේ ජීවිතේ ලැබෙන දේවල් අපේක්ෂා කරනවා. දන් දෙන තැනැත්තාට කීර්තිය ලැබෙනවා, ප්‍රසාදය ලැබෙනවා. ඒ වගේම මේ තැනැත්තා බොහෝම පරිත්‍යාගශීලී කෙනෙක්ය, මට මේ උදව් කරලා තියෙනවා කියලා දෙතුන් ගුණෙන් අපට ප්‍රත්‍යුපකාර ලැබෙනවා. එතකොට මේ ගැන අපේක්ෂා කරනකොට Tamanගේ මනස නොදැනුවත්වම එහෙම අනිත් අයට දේවල් දෙන්න පරිත්‍යාග කරන්නට ක්‍රියාත්මක වෙනවා. දැන් හුඟක් වෙලාවට මේක ක්‍රියාත්මක වෙන්න පුළුවන් මව්පියෝ සම්බන්ධව. ඒ කියන්නේ මව්පියන්ට සත්කාර කරන, උපකාර කරන, පරිත්‍යාග කරන, සංග්‍රහ කරන දරුවා කෙරෙහි මව්පියන් තුල විශේෂ කැමැත්තක්, බැඳීමක් ඇති වෙනවා. එතකොට මේක දරුවෝ දන්නවා. සවිඥානිකවම මේගොල්ලොත් ඒක දන්නවා. ඒ දන්න නිසා තමන්ගේ මනසට වංචනික විදිහට මතුවෙන්න පුළුවන් මේ අම්මා තාත්තා අපට ගොඩක් ඉතින් උපකාර කරපු අය, මේගොල්ලෝ නිසා තමයි අද අපි මේ ලෝකේ ඉන්නේ. ඉතින් අපි මේ හැම සම්පතක්ම ලබලා තියෙන්නේ මව්පියෝ නිසා. ඒ නිසා ඉතින් ඒගොල්ලන්ට සත්කාර කිරීම අපේ වගකීමක්, ඒක අපේ යුතුයකමක් කියලා හැබෑම කුසල ඡන්දයක් වගේ අර මව්පියන්ට සංග්‍රහ කරන්නට ඉදිරිපත් වෙන්න පුළුවන්. දැන් අපි පෙර දිනේ සාකච්ඡා කළා ඒක ඇත්තටම කුසල ඡන්දය වෙන්නත් පුළුවන්. හැබැයි කලාතුරකින් නෙමෙයි බහුලව ඒක වංචනික ලෝභය වෙන්නත් පුළුවන්. ඉතින් ඒ බඳු තැන්වලදී අපිට පහසු නැහැ කාරණය වටහා ගන්න. මේවාෙහි වෙනස තේරුම් ගන්න නම් අපි නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන මොන අදහසින්ද කළේ. ඒ වගේම ඒ අපේක්ෂා කරන ප්‍රතිඵලය නොලැබී ගියාමත් ඇත්තටම මට පුළුවන් ද උදව් කරන්න. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් මව්පියන්ට බොහෝම ගුණ සලකාගෙන සත්කාර කරමින් ඉන්නකොට තමන්ට අඩු කොටසක් ලියලා අනිත් සහෝදරයාට වැඩි කොටසක් දෙනවා. දැන් එහෙම දුන්නහමත් මව්පියෝ අපට බොහෝ උපකාරවන්තයෝ කියලා අර පෙර වගේ සත්කාර කරන්න පුළුවන්ද? එහෙම සලකන්න පුළුවන්ද කියලා විමසලා බලන්න ඕනේ. ඉතින් එහෙමත් පුළුවන් නම් අන්න ඒ තනත්තාගේ මනසේ තියෙන්නේ ඇත්තටම මව්පියන් Tamanට කරපු උපකාරය පිළිබඳව කෘතවේදීත්වයක් කියලා තේරුම් ගන්නට පුළුවන්. ඒ තමයි දුන්නේ යාට නම් එයාගේ මිල්ල ගන්න. අන්න හරි. කියලා කිව්වා. ඔව්. එතකොට එයාට වැඩි කොටසක් දුන්නා නම් එයානේ සලකන්න නැත්නම් මට ටිකනේ දුන්නේ. ඉතින් මම මොකටද සලකන්නේ කියන මට්ටමක් එනවා නම් එහෙනම් මුලදී සලකලා තියෙන්නේ ඒ නිවැරදි අදහසින් නෙමෙයි. දැන් ශාන් මහතා මේවා අපි තේරුම් ගැනීමේ වැදගත්කම මේ සමාජයේ හුඟක් වෙලාවට නිකන් මේ ද්‍රව්‍ය හුවමාරු කරන විදිහත් එක්ක අතපය හසුරවන විදිහත් එක්ක මේ ක්‍රියාවට තමයි වැඩි තැනක් ලැබෙන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි අහුවොත්
මව්පියන්ට යම් කෙනෙක් සලකනවා නම් ඒතනත්තා සත්පුරුෂයෙක්ද කියලා ඇහුවොත් ඕනම කෙනෙක් එක හෙලාම කියන්නේ මව්පියන්ට සලකනවා නම් ඒතනත්තා සත්පුරුෂයෙක් කියලා. හැබැයි බුදුදහමට අනුව අපට කියන්න පුළුවන් කමක් නැහැ මව්පියන්ට සලකපු පමණින් ඒතනත්තා සත්පුරුෂයෙක් කියලා. අපි විමසා බලන්නට ඕන මව්පියන්ට සලකන්නේ කවර අදහසකින්ද? ඒ අදහස අනුව තමයි ඒ තරත්තා සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද කියලා තීරණය කරන්නේ. දැන් අපි හිතමුකෝ කෙනෙක් සලකන්නට පුළුවන් පොතේ තියෙන සල්ලි ටික ගන්න. කෙනෙක් සලකන්නට පුළුවන් ඉඩම ලියා ගන්න. කෙනෙක් සලකන්නට පුළුවන් තමන්ට ඒ තමන් මව්පියන්ට සලකනවා අනිත් කවුරුවත් සලකන්නේ නැහැ කියලා සමාජයෙන් කීර්ති ප්‍රසාද ලබන. එතකොට මේ විදිහේ විවිධාකල්ප වලින් සලකන්නට පුළුවන්. දැන් අර විදිහට පොතේ තියෙන සල්ලි ටික ගන්නට ඉඩම ලියා ගන්නට මව්පියන්ට සංග්‍රහ කරන තැනත්තාට ඒ තමන් අපේක්ෂා කරන කාර්ය සඵල වුණේ නැතිනම් ඊට පස්සේ ඒ තැනත්තා මව්පියන්ට විරුද්ධ වෙනවා. දැන් ඔය පත්තරවල ප්‍රවෘත්තිවල අපට අහන්න ලැබෙන්නේ අම්මා තාත්තා කුකුල් කූඩුවේ දාලා හිර කරලා තිබ්බය. ඊට පස්සේ කපලා කොටලා උඩ එල්ලලා යටින් ගිනි මැලේ ගහලා තෙල් හින්දාය. එතකොට මෙහෙම සිද්ධි වෙන්නේ ඇයි? එතකොට ඒගොල්ලෝ යම් යම් පටු අපේක්ෂාවන් තියාගෙන අම්මා තාත්තට සලකලා තියෙනවා. ඒ තමන් අපේක්ෂා කරපු කාර්ය සඵල නොවුණු තැන ඒ සත්කාර කරපු දරුවම මව්පියන්ට විරුද්ධ වෙනවා. එහෙමනම් ඒ සත්කාර කිරීම කරලා තියෙන සත්පුරුෂ ආකල්පයෙන් නෙමෙයි. ඉතින් මේවා හඳුනා ගන්නට බොහෝ කල් යනවා. අර මුලදි මේවා තේරුම් ගන්න බෑ. ඉතින් මුලදි අනුන්ට තේරුම් ගන්නත් බෑ, Tamanට තේරුම් ගන්නත් බෑ. Tamanුත් හිතනවා මම මේ මව්පියන්ට සලකනවා කියලා. අනිත් බාහිර ලෝකයක් ඒ විදිහට හිතනවා. ඒ නිසා අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. අපට අනිත් අය කරන කියන දේවල් 100% විනිශ්චය කරන්න පහසු නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝචේකෝ භික්කවේ පරචිත්ත පරයාය කුසලෝ හෝති අත සචිත්ත පරයාය කුසලෝ භවිස්සාමීති එවං හිවෝ භික්කවෝ සික්කිතබ්බං. මහණෙනි නුඹලාට අන් අයගේ සිත් විනිවිද දකින්නට ශක්තිය නැතිනම් Tamanගේ සිත විනිවිද දකින්නට උත්සාහ කරන්න. ඒ සඳහා හික්මෙන්න. මොකද දැන් ශහන් මහත්තයා යමක් කරන්නේ මොන අදහසින්ද කියලා මට තේරුම් ගන්න බැරි වුණාට උත්සාහ කළොත් මම දේවල් කරන්නේ මොන අදහසින්ද කියලා මට හඳුනා ගන්න පුළුවන්. නමුත් අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ මම දේවල් කරන්නේ මොන අදහසින්ද කියලා තේරුම් ගන්න නෙවෙයි අනිත් කෙනා දේවල් කරන්නේ මොන අදහසින්ද කියලා තේරුම්. එතකොට අපි හාත්පසින් පැටලෙනවා. ඒ නිසා මේ වංචක ධර්ම, චිත්තෝපක්ලේශ ධර්ම හරියට හඳුනාගත්තොත් Tamanගේ මනස විවරණය කරගන්න පුළුවන්. ඒ Tamanගේ මනස විවරණය කරගත්තොත් සැබවින්ම අනිත් කෙනා හැරෙනකොට අපට හඳුනා ගන්න පුළුවන් මේ නම් සද්භාවයෙන් කරන වැඩක්ද නැද්ද කියන එක. ඉතින් ඒ සඳහා අපට වැදගත් වෙන්නේ අනුන් විනිශ්චය කරන්නට දැඟලීම නෙමෙයි Tamanගේ මනෝභාවයන් નિවර්දිව හඳුනා ගන්න උත්සාහ කිරීම. එතකොට දැන් ඔය අපි කතා කළේ ඒ ධාතුකාමතාවේශය. ඒ කියන්නේ අනුන්ට දීමේ කැමැත්ත ඔය විදිහට එක් එක් ක්‍රම වලින් මතුවෙන්නට පුළුවන්. එහි පළමු අංශය තමයි මේ ලෝක වශයෙන් අනුන්ගෙන් ලැබෙන සත්කාර, උපකාර, කීර්ති, ප්‍රසාද, මව්පියන්ගෙන් ලැබෙන ඉඩකඩම්, මිල මුදල් ආදිය බලාපොරොත්තුෙන් දේවල් දෙන්නට ඉදිරිපත් වෙනවා. දෙවෙනි ක්‍රමය තමයි පරලෝක වශයෙන් සම්පත් අපේක්ෂාවෙන් දීම. ඒ කියන්නේ ඒක ගොඩක් වෙලාවට මේ පින්කම් කිරීමේදී තමයි එන්නේ. දැන් අර වගේ යුතුයකම් ආදී ඉටු කිරීම වශයෙන් පළවෙනි පැත්ත ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ ජීවිතේම Tamanට යම් ප්‍රතිලාභ ලබන්න. පින්කම් කියන පැත්ත ගත්ත ගමන්ම ඊළඟ මේ ජීවිතේ අපි මේ නැති බැරිව ඉපදිලා තියෙන්නේ අපි සසර දීලා නැති නිසා ඒ නිසා මේ ජීවිතේ දෙන්න ඕන සසරේ ලබන්න න ะ මෙහෙම දුප්පත් නොවි උපදින්න න ะ. ඉතින් ඒ අදහසින් හරි දෙන එක හොඳයි කියලා කියන්නට පුළුවන්. දීම වරදක් නෙමෙයි. හැබැයි ඒ බඳු කුසල් පාරමිතා කුසල් හැටියට කෙලස් නසන්නට උදව් වෙන්නේ නැහැ. මොකද ඒක කුසලයක් කියලා කියන්නටත් පුළුවන් කමක් නැහැ. මොකද ලෝභ සහගත චේතනාවක් ඇති වුණ තැන එතන කුසලයක් නැහැ. හැබැයි අර මොන අදහසින් හරි අනුන්ට කරපු සත්කාරය නිසා Tamanට සසර ගමනේ යම්කිසි සත්කාරයක් ලැබෙන්නට පුළුවන්. ආහාර පාන ටිකක් ලැබෙන්නට පුළුවන්. නමුත් සිත පිරිසිදු නැහැ. ඉතින් දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් හාමුදුරුවෝමනේ දේශනා කරන්නේ මේවා දුන්නාම මෙහෙම ලැබෙනවා කියලා. බුදුහාමුදුරුවෝමනේ දේශනා කළා. බුදුහාමුදුරුවෝ දේශනා කළෙත් හාමුදුරුවෝ දේශනා කළන්නේත් මෙහෙම කළාම මෙහෙම ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා තෘෂ්ණාව ඇති කරන්නට නෙමෙයි. හේතුව ඵලය පිළිබඳ ප්‍රඥාව ඇති කරන්නට. මේ හේතුයෙන් මේ ඵලය.
එතකොට ඒක දැනගත්තාම තමයි අපේ ප්‍රඥාව අවදි වෙන්නේ. ඉතින් ප්‍රඥාව අවදි කරන්නට දෙසූ කාරණේ අද බොහෝ දෙනා තෘෂ්ණාව අවදි කරගන්නටයි සහාය කරගෙන තියෙන්නේ. ඉතින් ඒක බුදුහාමුදුරුවන්ගේ වැරද්දක්වත්, හාමුදුරුවන්ගේ වැරද්දක්වත්, දහමේ වැරද්දක්වත් නෙමෙයි. තමන්ගේ වංචනික මනෝභාවය වටහා ගන්නට නොහැකි වීමේ දෝෂයයි අතර තියෙන්නේ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියන කාරණේ අපේ හාමුදුරුවෝ මනාවට පැහැදිලි කරා. ඒ නිසා අපේ හාමුදුරුවෝ කියපු කතාව ඇතුලේ නොකියා කියපු කරුණු කිහිපයක් කියන්නම් මමත්. උන්වහන්සේ කිව්වේ අම්මටයි තාත්තටයි සලකන එක උතුම් කාරණාවක්. හැබැයි බැංකු පොතට, ඔප්පුවට, යාන වාහනයට තාත්තගේ තියෙන ව්‍යාපාර වලට පින් සිද්ධ වෙන්න අම්මටයි තාත්තටයි සලකන්න නම් යන්න එපා. එහෙම වුණොත් ඒක මේ ගොඩට වැටිලා නොයසේනම් මේ අපි කතා කරපු ධාතුකාමතාවේශයෙන් වංචාවක් කරගත්ත වෙනවා තමා තමන්ටම. අපේ හාමුදුරුවනේ තවත් දහම් කරුණු පිළිබඳව හරි අපූර්වට ඔබ වහන්සේගෙන් විමසන්නට අපට හිතෙන මොහොතක කෙටි විරාමයකට ඔබවත් අරගෙන යන්නට සිද්ධ වෙනවා. අනුග්‍රහක බෞතුන්ගේ දැන්වීම් කිහිපයක් බලන්නට. විරාමයෙන් අනතුරු යලිත් අපි වැඩසටහනට එකතු වෙන්නට ඔබට ආරාධනා කරනවා. විරාමයෙන් අනතුරුව අප මෙලෙසට යලිත් ඔබව එකතු කරගන්නවා සියස සුගත පද විවරණ වැඩසටහනට. වැඩසටහන සඳහා වැඩම කොට සිටින්නේ අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමින්වයන් වහන්සේ. අපේ හාමුදුරන් වහන්සේ සමගින් අපි කතා කරමින් සිටියේ චන්දවිමල ස්වාමින්වයන් වහන්සේ, රේරුකාණේ චන්දවිමල නායක ස්වාමින්වයන් වහන්සේ සුරතින් රචිත වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳව ලියවුණු ඒ කෘතිය පිළිබඳව. අපේ හම්දුරුවනේ අපි කරුණු කාරණා කිහිපයක් මේ ලෝභය කියන කාරණාව මුල් කොටගෙන ගුරු කොටගෙන කතා කළා. දැන් මම ඔබ වහන්සේගෙන් ඊළඟට දැනගන්න කැමතියි. දැන් ලෝභයේ ආකාර කිහිපයක් ඔස්සේ ඔබ වහන්සේ හරි අපූර්වට විග්‍රහ කරමින් දැන් අපිට ප්‍රශ්නයක් එනවා මේ පොත බලද්දි, මේ පොත දකිද්දි, මේ පොත කියවූ බොහෝ පිරිසකට ඊළඟට එන ප්‍රශ්නයක් කෘතඥතා වේශයෙන් වංචක ලෝභය කියලා කාරණාවක් අපේ හාමුදුරන් වහන්සේ මෙතනදී ඉස්මතු කරනවා. අපේ හාමුදුරනි ඒ පිළිබඳවයි ඊළඟ විග්‍රහය ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔව් දැන් අපි ඉහතදී කතා කළේ අර දීමේ කැමැත්ත වශයෙන් ලෝභය මතුවෙනකොට ලෝභයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් තමයි දීම කියන්නේ. නමුත් ඒ ස්වરૂපේනොත් ලෝභය ක්‍රියාත්මක වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණේ හැටියට මහානායක හාමුදුරුවෝ මෙහිදී පැහැදිලි කරන්නේ කෘතඥතාවයෙන් ලෝභය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව. දැන් ශයන් මහත්තයා මේ කෘතඥතාවය කියන්නේ බුදුරජාණන් වහන්සේ බොහෝම වර්ණනා කරන අගය කරන උසස්ම සත්පුරුෂ ධර්මයක්. කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. කෘතඥෝ කෘතවේදීත්වය ප්‍රකට කරන්නා වූ පුද්ගලෝ ලෝකයේ දුර්ලභයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ වගේම සත්පුරුෂ භූමිය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කෘතඥතාවය. යමෙක් තුළ කෘතඥ බව, ඒ කියන්නේ තමන්ට කළ ගුණය සිහි කරන ගතිය, ඒ ගුණයට ප්‍රත්‍යපකාර කරන ගතිය යම් කෙනෙක් තුළ තියෙනවා නම් ඒක තමයි සමස්ත සත්පුරුෂ භූමිය කියලා. භූමිය කියලා කියන්නේ යමක් ගොඩ නැගෙන තැනනේ. එතකොට සියලු සත්පුරුෂකම්, සියලු මනුෂ්‍යකම් ගොඩ නැගෙන බිම තමයි අර කළ ගුණ දන්නා බව, කළගුණ සලකන බව. මේ තරම් සත්පුරුෂ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කෘතඥතාවයේ ස්වરૂපය ගනිමින්, හැඩය ගනිමින් ලෝභය අපේ මනසේ ක්‍රියාත්මක වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ පිළිබඳව නායක හාමුදුරුවෝ මෙහෙම පැහැදිලි කරනවා. අනෙකකු විසින් තමාට කළ උපකාරය අමතක නොකරන්නා වූද, උසස් කොට සලකන්නා වූද, තමා විසින් ඔහුට නැවත උපකාර කරන්නා වූද ස්වභාවය කෘතඥතාවයි. මෙය බුද්ධ ආදීන් විසින් වර්ණනා කරන ලද උතුම් ගුණයකි. කෘතඥතාවයේ ඇතිවුන්ට
උපකාර කළ අය විශේෂයෙන් ඔවුන්ට පහදිති. නැවත නැවතත් උපකාර කිරීමට සිතති. ඒ බවදත් පුත්‍ර ශිෂ්‍යාදීන් කෙරෙහි මාපිය ගුරුවරාදීන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබීමේ ආශාව වූ ලෝභය කෘතඥතාවයෙන් පහළ වේ. එතකොට දැන් නායක හඳුරෝ මෙහිදී විශේෂයෙන් අවධාරණය කරනවා මව්පියෝ සහ ගුරුවරු සම්බන්ධව දරුවන් ශිෂ්‍යයන් තුළ මේ ස්වභාවය මතුවෙන්නට පුළුවන්. අපි අර ඉස්සෙල්ලා කතා කළා වගේ අම්මා තාත්තා තමන්ගේ ගුණය පිළිබඳව තේරුම් අරගෙන කෘතඥ වෙන දරුවට දැන් සමහර වෙලාවට අම්මා තාත්තට සැලකුවේ නැතත් කමක් නැහැ. ඒ අම්මා තාත්තව අගය කරනවා නම් අනේ අම්මලා තාත්තලා නිසා තමයි අද අපි මෙතන ඉන්නේ. අපිට මේ හැම දෙයක්ම අම්මා තාත්තා නිසායි ලැබුණේ. එහෙම කියලා අගය කරනවා නම් ඒ දරුවා වැඩිය සැලකුවේ නැතත් කමන්නේ අම්මා තාත්තා වැඩිපුර ආදරය කරනවා ඒ දරුවා. එකම පවුලේ ඔය ලක්ෂණ ටික දකින්න පුළුවන් අපේ හැමෝටම. ඊළඟට දැන් සමහර වෙලාවට අම්මා තාත්තට මේ ළඟ ඉඳගෙනම උදව් කරන දරුවට නෙමෙයි අම්මා තාත්තා කැමති. අර අවුරුද්දකට වතාවක් විතර ඇවිල්ලා බලලා යන දරුවට. මොකද ඒ දරුවා තමයි ඉතින් ඔක්කොම වර්ණනා කරලා ඇඳුම් කැඩාම දැන් අර ඕස්ට්‍රේලියාවේ ඉන්න ලොකු දුවට. ඒ වගේ දුර බැහැර ඉඳලා ඒගොල්ලෝ අවුරුද්දකට සැරයක් ඇවිල්ලා බොහොම සතුටු වෙලා කණ්ඩ බොණ්ඩ ගෙනත් දීලා ඇඳුම් පැළඳුම් ගෙනත් දීලා සතුටු කරලා යනවා. අර ගෙදර හැමදාම සලකන කෙනා එයත් එක්ක තමයි ගැටුම් ඇති වෙන්නේ. මොකද එයා බෙහෙත් ටික බොන්න කියනවා. එතකොට ඕවා කරන්න එපා කියනවා. මේවා කරන්න කියනවා. එතකොට දැන් අම්මා තාත්තගේ යහපත වෙනුවෙන් සමහරට හැබෑවටම වැඩ කරන්නේ අර උදේ හවස වෙහෙසෙන මනුස්සයා. නමුත් එයත් එක්කලා පොඩි ගස්ඨනයක් තමයි එතකොට ඇති වෙන්නේ. මොකද Taman රුචි කරන දේවල් එයා වළක්වනෝනේ සමහරට. Taman අකමැති දේවල් කරන්න කියනවා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වකුත් තියෙනවා. ඉතින් මේවා දරුවන්ට කාලයක් යනකොට දැනෙන්න ගන්නවා මව්පියෝ සිතන්නේ පතන්නේ කොහොමද කියලා. එතකොට ඒගොල්ලොත් ඒ ස්වරූපයට අනුකූලව ඒගොල්ලන්ගේ වැඩ කටයුතු ටික කරගන්නට පෙළඹෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ කියන මේ කෘතඥතාවයෙන් මතුවෙන වංචක ලෝභය දැන් දරුවන්ට දැනෙනවා අම්මා තාත්තට මෙන්න මේ විදිහේ හිතවත්ව හිටියොත් මෙන්න මේ විදිහට කෘතවේදී වුණොත් තමයි අපිට දේවල් ලැබෙන්නේ කියලා. එතකොට යම් කෙනෙක් ඒ කාරණය සවිඥානිකවම දැනගෙන වංචනික විදිහට අම්මා තාත්තට සලකනවා නම් ඒක වංචක ලෝභය නෙමෙයි. ඒක වංචාව. දැන් මෙතන වංචක ලෝභය කියලා කියන්නේ Tamanට තේරෙන්නේ නැහැ Taman අම්මා තාත්තට සලකන්නේ මොකටද කියලා. එතකොට මූලික වශයෙන් Tamanට ඔය ආකල්පය සිතේ කාවැදිලා තියෙනවා. මොකක්ද ආකල්පය? කෘතඥ වෙන පුද්ගලයාට වැඩිපුර සත්කාර සම්මාන ලැබෙනවා. ඒ නිසා ඒ කෘතඥතාවයෙන් කටයුතු කරන්නට Tamanගේ මනස කාලයාගේ ඇවෑමෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් මේ తত্ত্বය මව්පියන් සහ ශිෂ්‍යයින් සම්බන්ධව විතරක් නෙමෙයි සමාජයේ ඕනම කෙනෙක් සම්බන්ධව මේ తত্ত্বය ක්‍රියාත්මක වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් ලෝකේ කවුරුත් කැමති Tamanට කෘතවේදීව කෘතඥව යම් අය ක්‍රියාත්මක වෙනවන. ඒ මිනිස්යානම් සත්පුරුෂයෙක් කළගුණ දන්නවා. දැන් සමහරව ඒකනේ කියන්නේ අපි මෙච්චර උදව් කළා නිකන් මේ මිනිස්සු නිකමටවත් ඒවා සිහි කරන්නේ නිකන් වෙන මොකක්වත් ඕනේ නැහැ නිකන් අවුරුද්දකට සැරයක් දුරකථනයෙන් කතා කරන්න පුළුවන්. එහෙමවත් එකක් නැහැ කිසි කෙලෙහි ගුණයක් නැති මිනිස්සු කියලා. එතකොට අර සමහරට මේ මිනිස්සුන්ට තියෙන කාර්ය බහුලත්වය නිසා හෝ කුමක් හෝ නිසා වෙන්න පුළුවන් එහෙම වෙන්නේ. නමුත් දැන් මේ උදව් කරන අය අර කෘතවේදීත්වය කියන එක සමහර වෙලාවට අන් අයගෙන් අපේක්ෂා කරනවා. ඒතර කෘතවේදීත්වයක් ලැබෙනවා නම් තමයි ඒ අයට වැඩිපුර දේවල් දෙන්න පරිත්‍යාග කරන්න ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ ස්වභාවය අපේ මනස තුලට කාවැදුනහම අපේ මනසේ අර සත්කාර සම්මාන ගරු බුහුමන් ලැබීමේ බලාපොරොත්තුව දේවල් වැඩියෙන් ලබන බලාපොරොත්තුව කෘතඥතාවයෙන් මතුවලා එන්නට පුළුවන්. මුලක් නැති ගහක් කවදාවත් මලක් පලක් දරුවේ නැහැ කියලා ඔබ අපි අහලා තියෙනවා. කරනකම් හොඳයි. හැබැයි එක දෙයක් හරි මගහැරුණොත් ඊට පස්සේ ඒ කෙනාට බයින් එක තමයි කරන්නේ. සමාජය ඇතුලේ බොහෝ අත්විඳින අත්දකින්න දෙයක් මේක. ගුරු දිනේ දවසේ ගුරුවරුන් අපිට හරිය වටිනවා. හැබැයි මම ඉන්නේ 3 වසරේ නම් 2 වසරේ ගුරුතුමීව මට අමතක වෙලා යනවා. ඒ නිසා අමතක කරන්න එපා. මෙන්න මේ දේවල් ලාභ ප්‍රයෝජන ඇතත් නැතත් ඔබ සන්තකේ තබා ගත යුතු හොඳ ගුණධර්ම කියන කාරණාවයි අපි හම්දුරු පැහැදිලි කරේ. හම්දුරුනේ තවත් පියවරක් අපි මේ වැඩසටහන ඉදිරියට තැබුවොත් මේ පොතේ තියෙනවා අපචිතිකාමතා වේශයෙන් වංචක ලෝභය කියන කාරණාව. මම ඔබ වහන්සේගෙන් විමසන්නට කැමතියි. මොකක්ද මේ විග්‍රහ කරන කාරණාව? අපචිතිකාම කියලා කියන්නේ
ගරු බුහුමන් කළ යුතු පුද්ගලයන්ට ගරු බුහුමන් කිරීම. ඒක තමයි අපචායන කර්මයේ හැටියට ධර්මයේ පැහැදිලි කරන්නේ. එතකොට අපචිතිකාමතා වේශයෙන් ඇතිවෙන ලෝභය කියලා කියන්නේ ඒ ගරු කළ යුත්තන්ට ගරු බුහුමන් දක්වනකොට ඒ කියන්නේ අනතිමානීව තමන් කටයුතු කරනවා වගේ පෙනෙනකොට ඒ පුද්ගලයන්ට සමාජය ගොඩක් ප්‍රිය කරනවා. එතකොට පිදියුත්තන් පිදීම මංගල කරුණක් නේ අපේ හැඳුනනේ කරනවා. දැන් පිදියුත්තන් පිදීම මංගල කරුණක්. නමුත් ඒ පිදියුත්තන්ට පුදන්නේ සැබවින්ම පිදිය යුතු ගුණය සලකාගෙනද එහෙම නැත්නම් වෙන ආකල්පයක් පදනම් කොටගෙන. දැන් සමාජය තුළ අපිට පෙනෙනවා මේක ඊටාම මේ වංචක ධර්මයක් හැටියට විතරක් නෙමෙයි දැනම කරන කපටිකමක් හැටියට මේක වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් යම්කිසි ආයතනයක ප්‍රධානියාට හිස නමාගෙන හිටියෝ ඒ ප්‍රධානියාගේ හැම වැඩටම කරලා දෙනවා නම් අන්න එයාට තමයි උසස් වීම ලැබෙන්නේ හැම දෙයක්ම ලැබෙන්නේ වරදාන වරප්‍රසාද සියල්ලක්ම ලැබෙන්නේ. එතකොට අන්න ඒ වගේ සමහර අවස්ථාවලදී දැන් එහෙම ඒ කාරණේ දැනගෙනම කටයුතු කරනකොට කෙලින්ම කපටිකම එතන තියෙන්නේ. නමුත් සමහරුන්ගේ සිත් සතන් තුළ එහෙම පැහැදිලිව තමන්ගේ මනස එහෙම මෙහෙම සංග්‍රහ කළොත් තමයි මේ විදිහට යාප්පුවෙන් හිටියොත් තමයි මේ දේවල් ලැබෙන්නේ කියන එහෙම කපටිකමක් ප්‍රකටව පෙනෙන්නේ නැහැ. හැබැයි ඒව අපේක්ෂා කරන ගතිය මනසේ තියෙනවා. මොකද කෙලස් නසපු පුද්ගලයෝ නෙමෙයිනේ මේ තැන්වල කටයුතු කරන්නේ කෙලස් සහිතයිනේ. එතකොට මේ කෙලස් සහිත පුද්ගලයාගේ සිතේ අර මේ වැඩිපුර තමන්ගේ මනසේ බොහොම අනතිමානීව වගේ වැඩිහිටියෙක් දකින්නකොට ඉක්මනට පුටුවෙන් නැගිටිනවා හිස තොප්පියක් දාගෙන ඒක ගලව ගන්නවා සෙරෙප්පු දෙක තියෙනවනේ ඒක ඉක්මනට ගලවනවා ඊට පස්සේ බොහොම යටහත් පහත් කම් දක්වන ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක තමයි අපචිතිකාම කියලා කියන්නේ. ඉතින් මේ ස්වරූපය තුල ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ ගුණවතාගේ ගුණය සිහි කරලා ගරු කරන ගතියද එහෙම නැත්නම් තමන් අන් අය ඉදිරියේ සුවිශේෂ පුද්ගලයෙක් හැටියට පෙනී හිටලා අන් අයගේ චිත්ත ප්‍රසාදය දිනා ගැනීමේ අපේක්ෂාවක්ද. ඉතින් මේකත් අපිට ගොඩාක් වෙලාවට සමාජයේ පෙනෙන කාරණයක්. සමහර වෙලාවට ටිකක් අර සංවේදී සද්ධා සම්පන්න චරිතවල මේ ස්වභාවය වැඩි. එතකොට ඉතින් අපිට කියන්නට බෑ ඕක වංචාවක් කොහොම කරන්න එපා කියලා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් ඉතින් වැඩිහිටියෙක් ගරු කළ යුත්තේ දකින්නකොට වාඩි වෙලා ඉන්න තැනින් නැගිටින්නෙත් නැතුව හිස්වැසුම ගලවන්න නැතුව පාවහන් ගලවන්න නැතුව යටහත් පහත් දක්වන්න නැතුව නිකන් ගස් ගල් වගේ ඉන්න එකද හොඳ? නෑ ඒක හොඳ නැහැ. එහෙම වුණත් හොඳ ඒක නැහැදිච්ච කම වෙනවා. ඒක වුණොත් ඒක නැහැදිච්ච කම වෙනවා. එතකොට ඒ නැහැදිච්ච කමින් නිදහස් වෙන්නට කියලා අපි යටහත් පහත්කම් දක්වන්නට ගියොත් ඒක වංචක ධර්ම වෙන්න පුළුවන්. ඒ නිසා මෙතනදී පරිස්සම් වෙන්න ඕන. සැබවින්ම මම නැගිටින්න ඕන කරන්නේ අනිත් කෙනාගේ ගුණයට වැඩිහිටිකමට ගරු කිරීමක් වශයෙන් ඒ මනෝභාවය පෙරදරි කරගෙන. දැන් අපිට මේවා පෙනෙනවා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ගියා වුණත් අපිට මේවා පෙනෙනවා. දැන් රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා බැලුවෙන් පස්සේ එක් එක්කෙනා එක එක විදිහෙන් පූජා පවත්වනවා. එතකොට දැන් සමහරු අපි දකිනවා අර වටිනා මල් වර්ග ගෙනල්ලා ඊළඟට වටිනා වීදුරු හරි එහෙම නැත්නම් සෙරමික් වලින් හදපු ලස්සන භාජන ගෙනල්ලා ඊළඟට රන්නාලේපිත පාත්‍ර ගෙනල්ලා රන්නාලේපිත බඳුන් ගෙනල්ලා මෙහෙම ගෙනල්ලා ඊටාම විචිත්‍රවත් විදිහට හොඳට මල් ආසනේ සකස් කරලා ලස්සනට සකසනවා. දැන් මේක කරන්නේ ඇත්තටම බුදු ගුණ සිහි කරගෙන කරන පූජාවක් හැටියටද එහෙම නැත්නම් අර විචිත්‍රවත් දේවල් විචිත්‍රවත්ව සකස් කරලා තමන් යම්කිසි ආත්ම තෘප්තියක් ලබනවද එහෙම නැත්නම් දකින අයට මෙයා නම් හරීම උසස් පූජාවක් තියනවා කියලා ගමට ගිහිල්ලා කියනවා ගමට ගිහිල්ලා කියන මම දල්දා මාලිගාවට ලොකු දානයක් දුන්නා ඊළඟට අරක ෆොටෝ ගහලා Facebook වල මුහුණු පොතේ දාලා අපි මේ වගේ පූජාවක් කළා කියලා ප්‍රසිද්ධ කරනවා. එතකොට මේ වගේ අර බාහිරින් පෙනෙන යම්කිසි විචිත්‍රවත් වැඩ ටිකක් තියෙනවා. නමුත් ඇත්තටම මේ තැන්වල බුදුරජාණන් වහන්සේගේ ගුණයක් ඔවුන්ට අවංකව සිහි වෙලා තියනවද කියලා විමසලා බැලුවා. දැන් ශ්‍රේහන් මහත්තයා මගේ අත්දැකීමක් කියන්නම්. මම පැවිදි වෙච්ච දිනයක් මුල් කොටගෙන මට අවශ්‍ය වුණා බුද්ධ පූජාවක් කරන්න. ඊට පස්සේ
මම හවස 4ට විතර පටන් ගත්තු ඒ වතාවත් කිරීම පහන් වැට සෝදලා මල් ආසන සෝදලා පූජා බඳුන් සෝදලා පිරිසිදු කරලා අතුපතු ගාලා සියල්ලම කරලා ඊට පස්සේ පහන් දැල්වලා සුවඳ දුම් දැල්වලා ප්‍රදක්ෂිනා කරලා ගිලන්පස හදලා පූජා කරලා මේ සියල්ලම කරලා ඊට පස්සේ රාත්‍රී කාලේ කිරිපිඩු ආදී පහවදා උදේට පූජා කරන්න සකස් කරලා උදේ ඇල් පැන් උණු පැන් පූජා කරලා කිරිපිඩු පූජා කරලා වතාවත් කරලා සියල්ල අස්පස් කරලා වෙනකොට පහවදා 10 විතර වුණා. ඉස්සරින්දා හවස 4ට විතර පටන් ගත්ත බුද්ධ පූජා පහවදා 10 වෙනකන් එක දිගටම අය ගාථා කියන පිරිත් කියන කාලේ වැය කරලා නෙමෙයි එක දිගටම ඒ වතාවත් ආදී කළා. කරලා මට ලොකු සතුටක් ඇති වුණා. මම ඊටාම උසස් බුද්ධ පූජාවක් කළයි කියලා. ඊට පස්සේ මේ මගේ ගුරුවරයෙක් මට කිව්වා බුද්ධ පූජාව උසස්ද නැද්ද කියලා ඔහොම තීරණය කරන්න බෑ. ඔය පූජාව කරන්න අදහස් කරපු තැන ඉඳලා නිම වෙච්ච තැන දක්වාම හිතුණු දේවල් කරපු දේවල් කියපු දේවල් ඔක්කොම පොතක් අරගෙන ලියන්න. හොඳ නරක කියලා වෙන් කරන්නේ නැතුව දැනුණු හිතුණු කරපු සියල්ලම ලියන්න. හිතට එකගව. ලියලා පැත්තකින් තියන්න. තියලා ඉවරලා මාසයක් විතර ගියාට පස්සේ පූජාව ගැන ටිකක් අමතක වුණාට පස්සේ අරක අරගෙන කියවලා බලන්න. දැන් මමත් ඉතින් පූජාව කරන්න හිතුණු තැන ඉඳලා සියලුම මට සිතිච්ච දේවල් කරපු දේවල් කියපු දේවල් ඔක්කොම මම සටහන් කරා. සටහන් කරලා තියලා මාසයක් හමාරක් ගිහිල්ලා මේක කියවලා බැලුවා. කියවලා බැලුවෙන් පස්සේ මට පුදුම හිතුණා අනේ මගේ පිංකම කියලා. ඒ මොකද ඔක්කොම જાති තියනවා බුදු ගුණ සිහි කරලා හිත පහදවා ගත්තු අවස්ථාවක් නැහැ. අනිත් ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ පහන් වැට සුද්ධ කරලා තියෙනවා. සුද්ධ කරනකොට මට හිතිලා තියෙන්නේ මොකද්ද? දැන් මේ මිනිස්සු හැමදාම පහන් පත්තු කරනවා මේවා කවුරුවා සුද්ධ කරන්නේ මේ තෙල් තට්ටු බැඳිලා මේ මිනිස්සුන්ට මේවා කිසි හැඟීමක් නැහැ. ඊට පස්සේ දැන් මම ටිකක් දුර සුද්ධ කරගෙන යනකොට අනිත් පැත්තෙන් ඇවිල්ලා පහනක් පත්තු කරනවා. අන්න අර සුද්ධ කරපු එකේ පහන පත්තු කරන්න යනවා. මේවා සුද්ධ කරගෙන පහන් පත්තු කරන්න ඕනේ. මෙච්චර මම මේ තෙල් කුණු තවරගෙන මේක සුද්ධ කරනවා කාටවත් මේකට උදව් කරන්න එන්න හිතෙන්නේ. එතකොට ඊට පස්සේ උදව් කරන්න ආපුවාම මට ඕන විදිහට නෙමෙයි කරන්නේ. එතකොට මට හිතලා තියෙනවා ආවට වැඩිය හොඳයි මේක මං තනියෙන් කරගත්තා නම් මේ ඇවිල්ලා නිකන් කරච්චලයක් විතර. ඊට පස්සේ දැන් පහන තියෙනකොට මේක කොයි පැත්තටද දැල්ලා හරවන්නේ මල් ටික තියෙනකොට මේක නැට්ට කොයි පැත්තටද හරවන්නේ. ඊට පස්සේ අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කරාම ඔන්න බල්ලෙක් දුවගෙන එනවා. ඒතකොට පොල්ලක් අරගෙන යනවා ඌපන්නන්. ඊට පස්සේ ළමෙක් ඔන්න කකුල ඇදගෙන යනවා අර වැලි මලුව හැදුවෙන් පස්සේ. එතකොට කේන්තියන් දැන් මෙහෙම අර සියල්ලම කරලා තියෙනවා. ඊට පස්සේ ගිලන්පස හදනකොට මේකට සීනි ඇද්ද මදිද කිරිපිඩු හදනකොට මේකට ලුණු ඇද්ද ලුණු බලනවාද එතකොට ඉඳුල් වෙනවනේ ලුණු බලන්නේ නැතුව තිබ්බොත් ලුණු මදි වුණ මෙහෙම දහසක් ಜಾති ඔලුවට ඇවිත් තියෙනවා හැබැයි බුදු ගුණ සිහි කරපු අවස්ථාවක් නැහැ. පස්සේ මට කල්පනා වුණා අනේ මගේ බුද්ධ පූජාව ගැන. එතකොට මගේ ගුරුවරයා මට නැවත කිව්වා ඒ ගැන පසුතැවෙන්න එපා ඊළඟ වසරේ නැවතත් බුද්ධ පූජාවක් තියන්න කලින් ඔය පොත ආයෙ කියවන්න. කියලා ඔය අඩුපාඩු ටික වෙන්නේ නැතුව පූජාව කරන්න. කරලා නැවතත් ලියන්න. මේ විදිහට 4-5 වතාවක් එකම පින්කම නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් සටහන් තබමින් ගුරුවරයා සමග සාකච්ඡා කරමින් මෙහෙම කරගෙන යනකොට තමයි බුදු ගුණ සිහි කරගෙන බුදුහාමුදුරන්ට ගෞරව කරන්නේ පූජා කරන්නේ කොහොමද කියලා අපි උනත් ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා ගොඩාක් තැන්වලදී බුදුහාමුදුරන්ට ගරු කරනවා වගේ පෙනුනට අම්මා තාත්තට ගරු කරනවා වගේ පෙනුනට ඒ බොහෝ තැන්වල අවංකව ගුණ සිහි කරලා කෘතඥතාවෙන් එහෙම නැත්නම් ගෞරව සම්ප්‍රයුක්ත සිතින් කරන වැඩකට වඩා අර තමන් එක්තරා ආකාරයකින් පෙනී සිටින්නට එතකොට අනිත් අයගේ අවධානය තමන් වෙත ගන්න. අපි තමයි මේක හොඳටම ලස්සනටම උසස් විදිහටම කළේ කියලා පෙන්වන්න. අන්න ඒ වගේ විවිධ ආකල්ප වලින් තමයි අවසානයේ කටයුතු කරලා තියෙන්නේ. අර ගරු කළ යුත්තාට ගරු කරලා නෙමෙයි අන්තිමට බැලුවා. එතකොට මේ වගේ විවිධ වංචක මනෝභාවයන්ගෙන් අපේ සිත ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මහානායක හඳුරු මෙතන පැහැදිලි කරනවා ගරු බුහුමන් කළ යුත්තන් හට ගරු බුහුමන් කරනු කැමැති බව අපචිතිකාමතා නමි. එයද කුසල ඡන්දයේ. මාපිය ගුරුවර ආදී ගරු බුහුමන් කිරීමට සුදුසු පුද්ගලයන්ට ගරු බුහුමන් කිරීමෙන් ඔවුන් සතුටු කර ඔවුන්ගෙන් ලාභ ප්‍රයෝජන වඩා ලැබිය හැකි බවදත් ඇතැම් පුත්‍ර ශිෂ්‍යාදීන් කෙරෙහි මාපිය ආදීන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබීමේ කැමැත්ත වූ ලෝභය සමහර විට අපචිතිකාමතාවයෙන් ගරු බුහුමන් කරනු කැමැති බැවුහි ආකාරයෙන් පහළ වේ. එතකොට මේ මගේ මනසේ මතුවෙන්නේ මේ වංචක ධර්මයයි කියලා ඔහුට දැනෙනවා නම් ඔහු ඒකට ඉඩ දෙන්නේ නැහැ.
එහෙම දැන කරනවා නම් කපටිකම එතකොට එහෙම දැනෙනවා නම් අර අපි මුලින්ම සිහිපත් කළානේ මේ වංචක ධර්ම ඇති වෙන්නේ පාපය පිළිකුල් කරන ලැජ්ජ බය ඇති අයට. එතකොට ලැජ්ජ බය ඇති පාපය පිළිකුල් කරන අකුසලයට කැමති නැති පුද්ගලයා මේක වංචනික බවක් කියලා දැනුනොත් ඒක බැහැර කරන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ වංචක ධර්ම වල ස්වභාවය තමයි ඔහුට නොදැනෙන ආකාරයෙන් ඔහුගේ හැඟීම් වලට අනුකූලව. එතකොට ඔහු යම් ප්‍රමාණයකින් යටහත් පහත්කම් දක්වලා අන් අයට ගරු බුහුමන් කරන්න කැමති. එතකොට අර ලෝභ සිත ඒ ස්වරූපෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක තමයි ඒ ගරු බුහුමන් දැක්වීමේ ආකාරය. ඉතින් ඒක මෞපිය ගුරුවරයාදීන්ට වෙන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා ආදී මේ ඕනම කෙනෙක් සම්බන්ධව මේ ස්වරූපේ ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. අවසානයේ අපට තේරෙන්නේ නැහැ මම මේ ගරු කරනවද නැත්නම් මේ මාව උලුප්පා ගන්න උත්සාහ කරනවද කියලා අපට තේරෙන්නේ නැති තරමට අපේ මනස වංචනික වෙන අවස්ථා තියෙනවා. පවට බය වෙන්නත් ඕන. පිනට බර වෙන්නත් ඕන. මේ හැම දෙයකම යන පාර, හරි පාර, හොඳ පාර කොයිකද කියන කාරණාව ඔබත් මමත් මනාව විග්‍රහ කරගන්නත් ඕන. ඉතින් තවදුරටත් වැඩිදුරටත් තවත් බොහෝ කරුණු අපි ඔබත් එක්ක කතා කරන්න සූදානම්. ඊට පෙර අපට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට යන්න. කෙටි විරාමයෙන් අනතුරුව ඔබ යලිත් එකතු වන්නේ සියස්ස රූපවාහිනියේ සුගත පද විවරණ වැඩසටහනත් සමගින් විශේෂයෙන්ම අප මතක් කරනවා ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට POTV 95 නාලිකාවේ ඔබට මේ නරඹන අවස්ථාව තිබෙනවා. ඒ වගේමයි YouTube නාලිකාවේ සියස්ස TV ලෙසට නම්බුණු අපේ නාලිකාව. ඒ වගේම Facebook පිටුව මුහුණු පොතේ සියස්ස TV නම් අපේ Facebook පිටුව ඔස්සේත් මේ වැඩසටහන නරඹන්නට එසැන හැකියාව ඔබට තියෙන වග මතක් කරනවා. ඉතින් එසේනම් අපි යලිත් වැඩසටහනට එකතු වෙනවා. අපේ හාමුදුරනේ අම්මට තාත්තට සලකන එක හොඳයි. ගුරුවරුන්ට සලකන එක හොඳයි. අම්මට තාත්තට කීකරු වෙන එක හොඳයි. ගුරුවරුන්ට කීකරු වීම ඉතා හොඳයි. හැබැයි හාමුදුරනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේ විග්‍රහ කරන වෙලාවේදී අපිට හිතෙනවා වෙලාවකට අපි කරන්නේ වංචාවක්ද කියලා. හාමුදුරනේ ඊළඟ සාධකය අපි කතා කරමු අනුකූලතා වේශයෙන් වංචක ලෝභය ගැන. ඇත්තටම සහන් මහත්මයා දැන් ඒකයි මම අර මුල්ම වැඩසටහන් වලදී කිව්වේ මහානායක හාමුදුරුවන්ගේ මේ වංචක ධර්ම පොත කියවනකොට මට පුදුම හිතුණා කියලා. ඒ මොකද දැන් අපි ගොඩාක් වෙලාවට කරන කියන දේවල් සාමාන්‍ය ලෝකයා ඒවාෙහි හොඳ නරක තීරණය කරන්න පෙළඹෙන්නෙම බාහිර ස්වરૂපයත් එක්කනේ. ඉතින් අපි ගැන වුණත් තීරණ ගන්න එහෙම තමයි. මං හොඳ වැඩක් කළා, මං හොඳ දානයක් දුන්නා, මම අම්මට මේ විදිහට මේ උපකාර කළා, බෙහෙත් ටික ගෙනත් දුන්නා. ඉතින් ওই විදිහට අර බාහිර ස්වરૂපය දිහා බලලා තමයි ඒවෙහි හොඳ නරක තීරණය කරන්නේ. නමුත් බුදුදහමේ වැදගත්ම කාරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. ඒතර චේතනාව තමයි කර්මය ජනිත කරන්නේ. ඒක කුසල් අකුසල්ද හොඳද නරකද සත්පුරුෂද අසත්පුරුෂ සියල්ල තීරණය වෙන්නේ චේතනාවත් එක්ක. නමුත් දැන් වර්තමානයේ වෙනකොට පමණක් නෙමෙයි අතීතයේත් එහෙම තමයි. බහුලව පුද්ගලයෝ අර බාහිර ස්වરૂපයත් එක්කලා හොඳ නරක තීරණය කරන්න පෙළඹෙනවා විනා මනෝභාවය මොකද්ද කියලා තීරණය කරන්නේ නැහැ. දැන් අපිට දැන් ওই විදේශ ධර්ම දේශනාවලට එහෙම ගියාම මේක හොඳට පෙනෙනවා. සමහරු දැන් අපේ රටේම අය කියනවා මෙච්චර මේ බෞද්ධ රට වුණාට මෙහෙ සත්තු මරනවා අර මේ දැන් අර පිට රටවල බැලුවෙන් පස්සේ ඒ තමන්ගේ ගෙදර හදන බලලා ඌට අනිවාර්යයෙන්ම මේ ඒ සතාට නොකටයුත්තක් කරලා තිබ්බොත් එහෙම නීතියෙන් ඒ ගෙදර මිනිස්සයාට හිරදඬුවම් නියම කරනවා අර බල්ලට අතවර කරලා තිබුණොත් කරදර කරලා තිබ්බොත්. ඒ වගේම ඒ සතාගෙන් වෙන කෙනෙකුට කරදරයක් වෙන්නත් බෑ. ඒ සතාට හානියක් වෙන්නත් බෑ. සුරතලා කියලා නැහැ.
එතකොට දැන් අපේ රටේ අයට පේනවා ඉතින් අපේ රටේ නම් මේ බල්ලෝ බලල්ලු ගණන් ගන්නෙත් නෑ අර රටවල් වල නේ හැබෑවටම දහම තියෙන්නේ පංචශීල ප්‍රතිපදාව තියෙන්නේ. එතකොට ඒ රටේ මේ gedara හදන බල්ලට බලලට පවා අර රකින්න නීතියක් අර මානව හිමිකම් වගේ සත්ව හිමිකම් ටිකක් තියෙනවා. ඉතින් එතනනේ දහම තියෙන්නේ වගේ පේනවා. ඉතින් නමුත් අපි විදේශ රටවල ධර්ම දේශනාවලට ගියාම අපිට පේනවා ඒ gedara හදන බල්ලට එහෙම නීති රීති තියෙනවා. හැබැයි සතියන්තයේදී තුවක්කුව අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගේ විනෝදාංශය හැටියට කැලෑවලට ගිහලා සත්තු වෙඩි තියාගෙන අර බාබකියු කියලා පුච්චගෙන කනවා. එතකොට ඒ සත්තුන්ට මොන හිමිකමක්වත් නැහැ. අර gedara හදන සත්තාට තමයි හිමික. එතකොට මොකද්ද මේකේ පදනම? පදනම තමයි තමන්ගේ සුඛ විහරණය සඳහා පසුබිම හදා ගැනීම. එතකොට gedara හදන බල්ලා බලලා තමන්ගේ සුඛ විහරණය සඳහා එතකොට ඌට ඔක්කොම නීති රීති දාලා ඌ රකින්නට ඕන. එතකොට කැලේ ඉන්න සතා ඌගේ ප්‍රාණය නෙමෙයි. ඒක නැසුවට කමක් නැහැ. අන්නේ මට්ටමන එතකොට දැන් අර බැලූ බැල්මට අපිට පේනවා හරීම ලොකු සදාචාරයක් වගේ ඊටාම උසස් ගුණ ධර්මයක් වගේ අපිට පේනවා. නමුත් අවසානයේ ඇතුළත මනෝභාවයන් තුල ඒ සද්භාවය නැහැ. අර පිටට පෙනෙන යම්කිසි සද්භාවයක් වගේ පෙනෙන වැඩ කටයුතු ටිකක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ වැඩිහිටියන්ට සැලකීම ඒ වගේම කෘතඥතා ස්වරූපයෙන් කටයුතු කිරීම ඊළඟට ප්‍රියශීලීව කටයුතු කිරීම යටහත්ව කටයුතු කිරීම කීකරු වීම මේවා හොඳ දේවල්. නමුත් අපි සැලකිලිමත් වෙන්න ඕන මොන අදහසින්ද ඒ පුද්ගලයා ඒ ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් දැන් නායක හඳුර මෙතන ඊළඟ කාරණේ හැටියට දක්වන්නේ අනුකූලතාවයෙන් වංචක ලෝභය. මාපිය ගුරුවරයාදීන්ට කීකරු වන බව අනුකූලතාවය. කීකරු වූ දරුවාට කීකරු වූ ශිෂ්‍යයාට මාපිය ආදීහු විශේෂයෙන් අනුකම්පා කරති. ඒ බවදත් ඇතැමුන් කෙරෙහි මාපිය ආදීන්ගෙන් උපකාර ලැබීමේ ලෝභය අනුකූලතාවයේ වශයෙන් පහළ වේ. දැන් මේ කියපු කාරණා ටික ගොඩක් දුරට ළඟ වගේ සමානව යන කරුණු මේ වැඩිහිටියන්ට ගරු කිරීම, කෘතඥතාවය, දීමෙහි කැමැත්ත, ඒ වගේම තමයි මේ අනුකූලතාවය. එතකොට දැන් ශයන් මහත්මයා දැකලා ඇති නේද සමහරු සුනකයෝ හදනවා. එතකොට ඒ සුනකයෝ හදන සමහර අය කියන කතාවක් තමයි මේ මිනිස්සුන්ට වඩා හොඳයිනේ සත්තු. එතකොට මේ කතාව කියන්න පෙළඹෙන්නේ ඇයි? ඒගොල්ලන්ට දැනෙනවා තමන්ගේම බිරිඳ, තමන්ගේම සැමියා, තමන්ගේම දරුවා, තමන්ගේම අම්මා තාත්තා, තමන්ගේම සේවකයා විටක අනුකූල වුණාට විටක අනුකූල නැහැ. නිකන් මේ තමන්ට ඕන විදිහටම වැඩ කරන්නේ නැහැ. තමන්ගේ රුචිකම් වලට අනුකූල නැහැ. නමුත් gedara හදන බල්ලා ඌ හැමතිස්සෙම අර ස්වාමියාට අනුකූල බවක් දක්වනවා. බොහොම යටහත් පහත් වලිගේ වනාගෙන කොහේ හරි ගිහිල්ලා આવොත් දුවගෙන ඇවිල්ලා ලෙව කාලා ඊට පස්සේ යන්න හදනකොට පස්සෙන් ඇවිල්ලා. එතකොට එහෙම ආදරය කරන බල්ලෙක් බලලෙක් වුණාම ඌ හැමතිස්සෙම අර ස්වාමියාට අනුකූල බවක් දක්වනවා. මේ හේතුව නිසා හුඟක් දෙනා දැන් හැබෑවටම ඒ සතුන් කෙරෙහි අනුකම්පාව කරුණාව තියන අය සමාජයේ නැතුව නෙමෙයි. නමුත් වැඩි දෙනෙක් තුල ඒ සතුන්ට ගොඩාක් සමීප බවක් ඇති වෙලා ඊට පස්සේ ඒ සතා මැරුණාම දරා ගන්න බැරි තරම් ශෝක වෙන දුක් වෙන. ඔය විදේශ රටක එක මහත්මියක් අපිට විටින් විට කතා කළා තමන්ගේ සුනකයා මිය ගිහිල්ලා දවස් ගණන් කන්නේ බොන්නේ නැතුව. එතකොට ඒ තරම් ලොකු චිත්ත පීඩා. මොකද ඒ තරම්ම බැඳිලා. ඒ බැඳෙන්නට හේතුව මොකද? දැන් අර මිනිස්සෙක් සමග තියෙන බන්ධනය විටින් විට paludu වෙනවා. ඒ paludu වෙන්නේ ඇයි? අර Tamanට අනුකූල නොවීම නිසා තරහ එනවා, ගැටෙනවා. ඒ නිසා විටින් විට ඒ බැඳීම paludu වෙනවා. නමුත් අර සුරතල් සතුන් සමග ඇති කරගන්නා බන්ධනය ඊටාම තද බන්ධනයක් වෙන්නේ මෙන්න මේ කාරණේ නිසා. ඒ කියන්නේ අනුකූලතාවය. එතකොට දැන් මනුෂ්‍යෝ හැටියට අපි ජීවත් වෙනකොට අපේ මනසටත් මේක දැනෙන්න ගන්නවා. එහෙම අනුකූල වුණොත් තමයි අපිට වැඩිපුර දේවල් ලබන්නට පුළුවන් වෙන්නේ, ප්‍රතිලාභ ලබන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අර අකුසලය, ක්ලේශය ප්‍රතික්ෂේප කරන තැනත්තාට ඒක ඍජුව දැනුනොත් ඔහු ඒකට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ලාභ සත්කාර ලැබීම කියන කාරණේ යටපත් වෙලා ගිහිල්ලා අර අනුකූල වීම
සුදුසු දෙයක් වැඩිහිටියාට ගුරුවරයාට අපි අනුකූල වෙන්න ඕන ඊට විරුද්ධ නොවෙන්නට ඕන ඒක සාරධර්මයක් කියන පදනමේ එතනත්තාගේ මනසේ මේ මනෝභාවය මතුවෙනවා. ඉතින් අපි නැවත නැවත කියන්නට ඕන මේ වංචක ධර්ම හැටියට දක්වන කාරණා හැම විටම වංචක ධර්ම හැටියට අපට හංවඩු ගහන්න බෑ. මේ කියන කාරණා සැබෑ කුසල මූලයන් හැටියට සැබෑ සද්භාවයන් හැටියට පුද්ගලයන් තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි ඇතැම් අවස්ථාවල වංචක ධර්ම හැටියට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ශහන් මහත්මයා කියවලා ඇති සමහර විට අර දුප්පතුන් නැති ලෝකය කියලා නවකතාවක්. එතකොට ඒකේ තියෙන්නේ එක ගම්මානයක අසරණ මිනිස්සුන්ට උදව් කරනවා. උදව් කරලා ඒ මිනිස්සු යම් මට්ටමකට ඉහළට එනකොට අර උපකාර කරපු මිනිස්සයා ගම අතහැරලා යනවා. ගම අතහැරලා වෙන දුප්පතුන් ඉන්න දිහාවක් හොයාගෙන. මොකද දැන් අර දුප්පතුන් ඉන්න තාක්කල් ඒ දුප්පතුන් අනුකූලයි. බොහොම යටහත් පහත්කම් දක්වනවා. දැන් ඒගොල්ලෝ ශාස්ත්‍රීක වෙනකොට අර දීපු මිනිස්සයාට දරා ගන්න බෑ. එතකොට ඔහුට හැමදාම ඕන අර අසරණ මට්ටමේ Tamanට අනුකූලව ඉන්න පිරිසක්. එතකොට ඒ වගේ පිරිසක් හොයාගෙන ඔහු ගම අතහැරලා වෙනත් ගමක් හොයාගෙන යනවා. එතකොට මෙන්න මේ වගේ මේ සමාජය තුළ හරීම සූක්ෂම විදිහට මේ මනෝභාවයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි මුලිනුත් කතා කළා වගේ ලැජ්ජ බය නැති හිරියොත්ප්ප නැති පුද්ගලයාගේ මනසට අමුතු වංචක ධර්ම මතුවෙන්නට ඕන කමක් නැහැ. ඔහුගේ මනසේ ලෝභය හැටියට රාගය හැටියට ඍජුවම මතුවෙනවා. නමුත් මේ වංචක ධර්ම මතුවෙන්නේ පාපයෙන් ගැලවෙන්නට උත්සාහ කරන, අකුසලයේ දුරු කරන්නට උත්සාහ කරන, කෙලස් ප්‍රහාණය කරන්නට උත්සාහ කරන, ගුණ වඩවන්නට උත්සාහ කරන, පිරිසිදු ජීවිත ගත කරන්න උත්සාහ කරන අයගේ චිත්තසංතානවල ඒ පිරිසිදුකමට අනුරූපීවම ඒ කුසලයට අනුරූපීවම Tamanගේ මනසේ තියෙන ලෝභ ආදී දුර්ගුණ මතුවෙනවා. මොකද ඒකට හේතුව තමයි අපි උදාහරණයක් හැටියට කිව්වේ මැටි පිඩක් අතේ තියාගෙන ඒක ටිකෙන් ටික තද කරනකොට එහි පීඩනය වැඩි වෙනකොට සිදුරු තියෙන කොතනින් හරි ඒක දෝරේ ගලන්නට පටන් ගන්නවා. ඒ වගේ තමයි අපේ මනසේ කෙලෙස් ධර්ම හරියට හඳුනාගෙන ඒවා ප්‍රහාණය කිරීම සඳහා කටයුතු නොකොට දැන් අපට අයහපත වළක්වන්න ඕන වුණාට ඒ අයහපත ඇතිවීමේ මූලය අපි හඳුනාගෙන නැතිනම් ඒ මූලය ජනිත වීමේ සාධක හඳුනාගෙන නැත්නම් ඒ සාධක අඩු කරලා නැත්නම් දැන් අයහපත ජනිත වීමේ සාධකත් මෙහෙන් ගොඩනගනවා. ඒක ගොඩනගන ගම මේක එළියට එන්න නැති වෙන්න තද කරනවා. එතකොට කොහේ හරි තියෙන ස්වභාවයට අනුකූලව ඒක ක්‍රියාත්මක වෙනවා. ඉතින් අන්න ඒ తත්වය තමයි මේ වංචක ධර්මයන් තුල ක්‍රියාත්මක වෙන්නේ. ක්ලේශ මූලය හරියට හඳුනාගෙන ටිකෙන් ටික ඒක දුරු කළොත් එතන වෙන්නේ කෙලෙස් සමනය වීම. කෙලෙස් සමනය නොවන තාක්කල් අර රබර් බෝලය වතුරෙන් උඩට එනකොට ඒක යට කරන්නට දඟලන හැම උත්සාහයක් තුලම ඉඩ තියෙන ලිහිල් පැත්තෙන් ඒ රබර් බෝලේ උඩට එන්න උත්සාහ කරනවා වගේ තමයි අපේ මනසේ ක්ලේශ මූලයන් හඳුනාගෙන හැබෑවට ඒවා දුරු කිරීමෙන් තොරව ක්ලේශයන් යට කරන්නට වෑයම් කරනකොට ඒවා Tamanගේ සිතැඟි වලට අනුකූලව කුසල් වගේ පෙනී සිටමින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ අනුකූලතාවයෙන් වංචක ලෝභය ක්‍රියාත්මක වෙන්නේ ඒ ආකාරයට. රෝගියට නොවේ පිළියම් කළ යුත්තේ රෝග නිදානයට. ඒ බවයි අපේ ස්වාමින්වයන් වහන්සේ වරින් වර ඔබට මතක් කළේ. විටක අප බුදුදහමේ වැළඳගෙන තිබෙන්නේම මවාපෑම රඟපෑම කියන කාරණාව හරි හැටි හොඳ හැටි දැන් අපට අවබෝධ වෙනවා. ඒ නිසා පින් කරන්න ගිහිල්ලා පව් පුරෝගත් જાතියක් බවට පත් නොවෙන්නට හිතා මතා කටයුතු කරන්නට කියන වගයි අපේ හම්දුරන් වහන්සේ යලිත් ඔබට මට අපට එකට ලෙසට මෙලෙසට මතකයට නැගුවේ. අපේ හම්දුරුවනේ බොහොමත්ම පින් අද දවසෙත් මේ වැඩසටහන වෙනුවෙන් ඔබ වහන්සේ වැඩම කොට හරි අපූර්වට මේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහනේ සිට අද දක්වාම මේ වැඩසටහනේ විවිධ කරුණු කාරණා මේ ග්‍රන්ථය තුලින් උපුටාගෙන හරි අපූර්වට මනාවට උපමා සහිතව අපි නොදැන කරන වැරදි අද පටන් දැනගෙන සිදු නොකරන තැනට ඔබ වහන්සේ මේ වැඩසටහන හරහා පරපුරක් නිර්මාණය කළා. ඒ නිසා අද දවසේත් අපගේ ගෞරවනීය ඇරයුම පිළිගෙන මැදිරියට වැඩම කොට වදාළ නම කියන්නට අවසරයි ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේට අප ඊ타මත්ව පුණ්‍යානුමෝදනා කරනවා. අපේ හැමදෙරෝනේ බොහොමත්ම පින්
මේ කරන සත්කාර්ය වෙනුවෙන්. ඒ වගේමයි මේ වැඩසටහන ඔබ වෙත ගෙන ඒමේදී අපට අවවාද අනුශාසනා තිලන කරන සියස මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමන්, එම මැතිණිය, අධ්‍යක්ෂතුමන් ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයවත් අප මේ මොහොතේ තාමත්ම ගෞරවයෙන් සිහිපත් කරමින් අදට පුරා හෝරාවට නියමිත මේ වැඩසටහන නිමවටපත් කරනවා. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනීය ඔබටත් රටටත් යහපතක්ම වේවා.